ඔයාලට මේ වීඩියෝ එකෙන් මම ලබා දෙන්නේ can කියන අදහස ලබා දෙන. ඒ කියන්නේ පුළුවන් කියන අදහස ලබා දෙන වාක්‍ය 30ක්. ඉතින් මේ වාක්‍ය 30 හොඳට කතා කරන්න පුහුණු වුණා නම් ඔයාලට මේකත් එක්ක ගොඩක් දේවල් ප්‍රායෝගිකව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. ඇත්තටම ලංකාවේ අතිශය බහුතරයක් මේ can කියන්නේ පුළුවන් කියන අදහස දෙන වචනය කියලා දන්නවා. හැබැයි මේ වචනයේ තේරුම දැනගත්තා කියලා එහෙම දැනගත්ත හැමෝටම ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒකට හේතුව ඒකත් එක්ක එයාලා ප්‍රායෝගිකව පුහුණු වීම කරලා නැහැ. ඒ නිසායි මම හිතුවේ මේ අපිට නිතරම භාවිතා කරන්න අවස්ථාව ලැබෙන දේවල් එක්ක මේ විදිහේ වාක්‍ය 30ක ප්‍රමාණයක් ඔයාලට ලබා දෙන්න. මේක can වලට විතරක් නෙමෙයි මෙතනින් ඉදිරියට දිගටම මම ඔයාලට මේ විදිහේ පාඩම් ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් මේ දීලා තියෙන හැම උදාහරණයකම ඉංග්‍රීසි වාක්‍ය සහ ඒකේ සිංහල තේරුම ඔයාලට බලන්න පුළුවන්. ඒත් එක්කම මේ හැම සෙන්ටෙන්ස් එකකටම ඉහලින් ඔයාලට දකින්න පුළුවන් ක්‍රියාපදයක් දාලා ඒ ක්‍රියාපදයේ කොටස් පහක් මම දාලා තියෙනවා. ඉතින් එතකොට මේ can කියන වචනේත් එක්ක ඒ දාලා තියෙන ක්‍රියාපදයේ කොටස් පහෙන් පළවෙනි කොටස තමයි භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඔයාලට දීලා තියෙන පළවෙනි ක්‍රියාපදේ තමයි write කියන එක. කියන්නේ ලියනවා කියන අදහස දෙන ක්‍රියාපදය. දැන් ඒක මේකේ දාලා තියෙන්නේ write, writes, wrote, written, writing. ඒ කියන්නේ මේ උඩම මේ page එකේ උඩම ආඩ බලන්න පුළුවන් පළවෙනි කොටුවේ නැත්නම් first column එකේ දාලා තියෙන first verb එක තමයි write ලියනවා කියන අදහස දෙන ක්‍රියාපදය. ඊළඟ එක තමයි second column එකේ තියෙන්නේ writes ඒකේ අදහසත් ලියනවා. third column එකේ තියෙනවා wrote ලිව්වා. හතරවෙනි column එකේ එහෙම නැත්නම් හතරවෙනි තීරුවේ දකින්න පුළුවන් written ලියලා. පස්වෙනි column එකේ එනතම් පස්වෙනි තීරුවේ දකින්න පුළුවන් writing ලියමින්. ඒ දීලා තියෙන ක්‍රියාපද පහෙන් ඔයාලට පේනවා මේ එක ක්‍රියාපදයක් මම රතු පාටින් ලකුණු කරලා තියෙනවා. එහෙම ලකුණු කරලා තියෙන්නේ පළවෙනි තීරුවේ තියෙන ක්‍රියාපදේ. අන්න ඒ පළවෙනි තීරුවේ තියෙන ක්‍රියාපද තමයි අපි මේ can කියන වචනේත් එක්ක අදහස් ප්‍රකාශ කරද්දී භාවිතා කරන්න ඕනි. ඒ හැර මෙතන ක්‍රියාපද පහක් ක්‍රියාපදයේ කොටස් පහක් දීලා තියෙනවා කියලා අපිට කැමති ඒවා අරගෙන අපේ අදහස් ප්‍රකාශ කරන්න බෑ. එතකොට එහෙම ප්‍රකාශ කරන අදහස් නිවැරදි වෙන්නේ නැහැ. අපි කතා කරද්දී නිවැරදි ක්‍රමයට කතා කරන්න උත්සාහ කරන්න ඕනි. ඉතින් ඔයාලට දකින්න පුළුවන් පළවෙනි උදාහරණය තමයි I can write letters. මට ලියුම් ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලියුම් ලිවීමේ හැකියාව ඔයාලට තියෙනවා කියලා තමයි ඒ අදහසින් දෙන්නේ. I can write letters. මට ලියුම් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම දෙන දෙවනි වාක්‍යය තමයි I can sing songs. මට ගීත ගායනා කරන්න පුළුවන්. මට ගීත ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක තමයි මේකෙන් දෙන්නේ. එහෙනම් මේ can එකෙන් නිතරම දෙන්නේ යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් කිරීමේ හැකියාවක් තියෙනවා. එයාට ඒ දේ කරන්න පුළුවන් කියන අදහස දෙන්නේ. මෙතනිත් ඔයාලට දකින්න පුළුවන් මේ sing කියන වචනේත් උඩ මම ඒ ක්‍රියාපදයට අදාළ කොටස් පහ දාලා තියෙනවා. එතනදිත් ඒ sing කියන එකේ කොටස් පහ තමයි sing, sings, sang, sung, singing. එතනත් මම භාවිතා කරලා තියෙන්නේ මේකත් එක්ක පළවෙනි තීරුවේ තියෙන sing කියන ක්‍රියාපදේ. එහෙනම් මම හැම එකකදීම හැම වාක්‍යයකදීම ඒ පිළිබඳව වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මෙතන තියෙන වාක්‍ය 30ක්. ඒ 30 ඔයාලට දකින්න පුළුවන් පළවෙනි තීරුවේ තියෙන ක්‍රියාපදේ තමයි භාවිතා කරන්නේ. එතනින් එහාට වෙනසක් වෙන්නේ නැහැ. ඊතුරු ක්‍රියාපද භාවිතා කරන විදිහ පිළිබඳවත් මම ඉදිරි වීඩියෝ වල ඔයාලට මේ විදිහටම පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඔයා හොඳ අවධානයකින් ඒ ගැන ඉගෙන ගත්තොත් ඉතා කෙටි කාලයක් යද්දි මේ පිළිබඳව ඔයාලට හොඳ දැනුමක් ලැබෙයි. එහෙනම් I can sing songs. මට ගීත ගායනා කරන්න පුළුවන් කියන අදහස තමයි මේ දෙවනි වාක්‍යයෙන් දෙන්නේ. ඒත් එකම තුන්වෙනි වාක්‍යය කියනවා
I can speak English. I can speak English. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කිසි අවුලක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙනවා කියන එක තමයි ඔතනින් කියන්නේ. ඔයාට යමක් කරන්න පුළුවන්. ඒ කරන්න පුළුවන් වැඩේ තමයි ඉංග්‍රීසි කතා කරන එක. හතරවෙනි වාක්‍යය ඔයාට බලන්න පුළුවන්. You can eat bread. ඔයාට පාන් කන්න පුළුවන්. පාන් ගෙනලා තියෙනවා. එහෙම නැත්නම් ඉන්දියාප්ප තියෙනවා. කෑම වර්ග දෙක තුනක් තියෙනවා. ඉතින් මම කියනවා මගේ යාළුවෙක් ඉන්නවා ඉස්සරහා. මං කියනවා ඔයාට පාන් කන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඉන්දියාප්ප කන්න පුළුවන්. මොනවා හරි. දැන් මෙතන දීලා තියෙන උදාහරණේ පාන් කන්න පුළුවන් කියන අදහස. You can eat bread. ඔයාට පාන් කන්න පුළුවන්. You can eat bread. මේක කතා කරද්දිත් අර දීලා තියෙන ක්‍රියාපදේ, ඒ කියන්නේ eat කියන ක්‍රියාපදේ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒක වෙනස් වෙලා නැහැ. පළවෙනි තීරුවෙන් තමයි තාම ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්න විදිහක් ඇත්තෙත් නැහැ. ඊට පස්සේ ඔයා කතා කරන්න යන පස්වෙනි වාක්‍යය තමයි you can drink tea. ඔයාට තේ බොන්න පුළුවන්. ඔයාට තේ බොන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කෝපි බොන්න පුළුවන්. එතකොට අර ටී කියන වචනේ වෙනකොට කොෆි දාන්න පුළුවන්. You can drink coffee. දැන් මෙතන තියෙන්නේ you can drink tea. ඔයාට තේ බොන්න පුළුවන්. ඊට පස්සේ හයවෙනි උදාහරණය තමයි හයවෙනි වාක්‍යය තමයි you can cook meat. You can cook meat. ඔයාට මස් උයන්න පුළුවන්. එතකොට කෙනෙක්ට අවශ්‍ය නම් කියන්න පුළුවන් නේ you can cook fish කියලාත්. ඔයාට මාළු උයන්න පුළුවන් කියලාත් කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතනදී අපිට උයන්න පුළුවන් මොනවාද? ඒ දේ උයන්න පුළුවන්. you කියන කෙනාට මං කියනවා right you can cook meat. ඔයාට මස් උයන්න පුළුවන්. ඔයාට මාළු උයන්න පුළුවන්. you can cook fish. ඔයාට කරවල උයන්න පුළුවන්. you can cook dry fish. බලන්න කොච්චර අදහස් අපිට කියන්න පුළුවන්ද? එතකොට ඔයාට එළවලු උයන්න පුළුවන්. මොනවා හරි කමන්නේ එළවලු වර්ගයක් උයන්න පුළුවන්. you can cook vegetable. you can cook vegetable. ඉතින් ඔය විදිහට ඔයා try කරන්න මේ වෙනස් විදිහේ අදහසුත් කියන්න. එතකොට ඔයාට මේවා හරි අමාරුවක් තියෙනවා කියලා දැනෙන්නේ නැති වෙයි. ඉංග්‍රීසි භාෂාව ඔයාට ගොඩක් සමීප වෙයි. number 7 හත්වෙනි වාක්‍යය. we can grow vegetables. we can grow vegetables. අපිට එළවලු වවන්න පුළුවන්. අයිත් මම ඔයාලට මතක් කරන්නේ මේ හැම වාක්‍යයක්ම ඔයා ඉගෙන ගද්දී අර උඩින්ම දාලා තියෙන ක්‍රියාපදයක් කියවලා බලන්න. මම එකින් එකට ඒක කියවන්න යන්නේ නැහැ. මම ඉස්සරහට කියලා දෙන්නම් මේ හැම එකම කොහොමද මෙහෙම භාවිතා වෙන්නේ. ඇත්තටම මේ ක්‍රියාපද පිළිබඳව දැනුම තමයි අපේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව වැඩි කරන්නේ. ක්‍රියාපද පිළිබඳව දැනුම වැඩි නම් එයාගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව වැඩි. ක්‍රියාපද පිළිබඳව දැනුම අඩුයි නම් එයාගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව අඩුයි. ඉතින් ඒකයි මම මේ ක්‍රියාපදේ කොටස් පහක් දාලා ඒකේ සිංහල තේරුම දාලා ඔයාලට මේ උදාහරණ කියලා දෙන්නේ. දැන් හත්වෙනි උදාහරණේ තියෙන්නේ we can grow vegetable. we can grow vegetables. අපිට එළවලු වවන්න පුළුවන්. ඒත් එකම අපිට පළතුරු වවන්නත් පුළුවන් නේ. කැමති නම් දැන් බලන්න එළවලු තියෙන තැනට පළතුරු දාලා we can grow fruits. we can grow fruits. එතකොට අපිට v වගා කරන්න බැරිද? we can grow paddy. v වලට paddy කියලා කියනවා. we can grow paddy. ඉතින් අපි යමු 8 වෙනි වාක්‍යයට. we can sell vehicles. we can sell vehicles. අපිට වාහන විකුණන්න පුළුවන්. එතකොට sell කියන වචනෙන් දෙන්නේ විකුණනවා කියන අදහස. ඒක තමයි මෙතන රතු පාටින් මම දාලා තියෙන්නේ මේ ක්‍රියාපදේ තමයි. we can sell vehicles. අපිට වාහන විකුණන්න පුළුවන්. ඇත්තටම ඔයා හිතලා බලන්න අපිට වාහන විතරද අපි විකුණන්නේ? ඇයි අපිට එළවලු විකුණන්න බැරිද? අපිට මාළු විකුණන්න බැරිද? මස් විකුණන්න බැරිද? අපිට ඉඩම් විකුණන්න බැරිද? එහෙනම් අපිට ඉඩම් විකුණන්න පුළුවන්. ඉඩම් වලට කියනවා lands. lands. ඔයාලත් ඔය පාරේ යද්දි දකිනවා ඔය land sale කියලා එහෙම තියෙනවනේ. ඉතින් ඒ සමාජයෙන් ඔයා ඉගෙන ගත්ත දේවල් මෙතෙන්ට එකතු කරලා බලන්න. එහෙනම් අපිට වාහන විකුණන්න පුළුවන්. we can sell vehicles. අපිට එළවලු විකුණන්න පුළුවන්. we can sell vegetables.
අපිට රූපවාහිනී විකුණන්නත් පුළුවන්. We can sell televisions. ඇයි අපිට පරිගණක විකුණන්න බැරිද? එතකොට we can sell computers. We can sell computers. දැන් බලන්න අර vehicles තියෙන තැනට එක එක දේවල් අපි ආදේශ කරනවා. දැන් සමහරු ගෙදර තියෙන ගස් විකුණනවා. එතකොට අපිට කියන්න පුළුවන් අපිට ගස් විකුණන්නත් පුළුවන්. We can sell trees. We can sell trees. ඇයි අපිට ගෙවල් විකුණන්න බැරිද? We can sell houses. We can sell houses. ඉතින් ওই විදිහට ඔයා try කරන්න මේක මැත්තේම රැඳිලා ඉන්නේ නැතුව ඔයත් යමක් වෙනස් කළා. මේක වෙනස් කරලා ඉගෙන ගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ මේකෙදි. Next. Number 9. We can drive heavy vehicles. We can drive heavy vehicles. අපිට පුළුවන් බර වාහන පදවන්න. නැත්නම් අපිට බර වාහන පදවන්න පුළුවන්. ඇත්තටම ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම බර වාහන විතරද පදවන්නේ? ඇයි යාලා සැහැල්ලු වාහන පදවන්නේ නැද්ද? එතකොට අපිට කියන්න පුළුවන් ඕනනම් we can drive heavy vehicles වෙනකොට we can drive light vehicles. අපිට පුළුවන් නැත්නම් අපිට සැහැල්ලු වාහන පදවන්න පුළුවන්. We can drive light vehicles. Heavy vehicles බර වාහන. Light vehicles සැහැල්ලු වාහන. Now we can drive light vehicles. ඒ අපිට සැහැල්ලු වාහන පදවන්න පුළුවන්. We can drive heavy vehicles. ඒක තමයි මෙතන මම දාලා තියෙන්නේ. අපිට බර වාහන පදවන්න පුළුවන්. ඉතින් ඒක අපිට කැමති දෙයක් අපිට පදවන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී මම මේ මෙහෙම වෙනස් දේවලුත් තව කියලා දෙන්නේ. ඔයාට මේකේ අත්දැකීම ආපුවාම ඔයාට තේරෙයි රයිට් අපි මේ මෙච්චර කල් ඉංග්‍රීසි වල මෙච්චර මේ අමාරුයි කියලා හිතන් හිටියේ මොනවාද? ඇත්තට මේවා අමාරු නෑනේ. අපිට මේ සමාජයෙන් කොච්චර වචන හම්බෙලා තියෙනවද? ඉතින් මේ හම්බෙච්ච වචන අපි මෙතන දැම්මනම් හරිනේ. කියන අදහස වාටෙයි. Example number 10. අපි 10 වෙනි උදාහරණයට යමු. They can work in this company. They can work in this company. එක company කියන්න එපා company. They can work in this company. එයාලට පුළුවන් නැත්නම් ඔවුන්ට පුළුවන් මේ කම්පැනියේ වැඩ කරන්න. නැත්නම් ඔවුන්ට මේ කම්පැනියේ වැඩ කරන්න පුළුවන්. ඔය පුළුවන් කියන වචනේ තන මාරුණා කියලා එච්චර ලොකුට හිතන්න යන්න එපා. එයාලට නැත්නම් ඔවුන්ට මේ කම්පැනියේ වැඩ කරන්න පුළුවන්. ඔවුන්ට වෙනකොට අපි නම් බස් වාහනේ සාමාන්‍යයෙන් කියන්නේ එයාලට කියලානේ. අපි ඔවුන්ට කියනවට වඩා අපි කියන එයාලට මේ කම්පැනියේ වැඩ කරන්න පුළුවන් නේ. They can work in this company. දැන් අපිට කියන්න පුළුවන් එයාලට මේ හොස්පිටල් එකේ වැඩ කරන්න පුළුවන් කියලා. නැත්නම් ඔවුන්ට මේ හොස්පිටල් එකේ වැඩ කරන්න පුළුවන්. They can work in this hospital. එතකොට කම්පැනි තියෙන තැනට හොස්පිටල් ආදේශ වෙනවා. They can work in this hospital. එයාලට පුළුවන් මේ හොස්පිටල් එකේ වැඩ කරන්න. එයාලට මේ කාර්යාලයේ වැඩ කරන්නත් පුළුවන්. එහෙමත් කියන්න පුළුවන් නේ. They can work in this office. They can work in this office. ඉතින් එයාලට පුළුවන් මේ ඉස්කෝලේ වැඩ කරන්න. පාසලකත් කට්ටිය වැඩ කරනවානේ. They can work in this school. right අපි යමු 11 වෙනි උදාහරණයට. They can swim in this tank. They can swim in this tank. ඔවුන්ට මේ වැවේ පීනන්න පුළුවන්. They can swim in this tank. ඔවුන්ට එහෙම නැත්නම් එයාලට මේ වැවේ පීනන්න පුළුවන්. එතකොට tank කියන්නේ වැව කියන අදහස මෙතන. ඔයාලා lake කියන වචනේත් අහලා ඇති. They can swim in this lake. ඒ වචනේත් ගන්න පුළුවන්. එතකොට එයාලට මේ ගඟේ පීනන්න පුළුවන්. දැන් වැව්වල විතරක් නෙමෙයි අපි ගංගාවලත් පීනනවානේ. They can swim in this river. They can swim in this river. In this river මේ ගඟ ඇතුලේ වැව ඇතුලේ එහෙම තමයි මේ in වචනේ භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යමු 12 වෙනි වාක්‍යයට. 12 වෙනි වාක්‍යයේ තියෙනවා They can do household work. They can do household work. ඔවුන්ට ගේ දොර වැඩ කරන්න පුළුවන්. එයාලට නැත්නම් ඔවුන්ට ගෙදර දොරේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අතු ගානෙව්වා, වලම්පිගම් හොදනෙව්වා, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. They can do household work. එතකොට ඔය ගෙදර දොරේ වැඩවලට homework කියලා කියන්නේ නැහැ.
ඒවා සාමාන්‍යයෙන් අර ඉස්කෝලේ යන දරුවන්ට ගෙදරදි කරන්න දෙන ගෙදර වැඩ. ඒවා හෝම්වර්ක්. දැන් වැඩිහිටිය අය ගෙදරදී එහෙම නැත්නම් ඉස්කෝලේ යන දරුවෝ වුණත් ප්‍රශ්නයක් නැහැ. ගෙදරදී යාලා කරන්නේ ඔය අතුපතු ගාන වැඩ, උයන පිහන වැඩ, වළම්පිඟන් හොදන වැඩ. ඒවට අපි හෝම්වර්ක් කියන්නේ හවුස් හෝල්ඩ් වර්ක්. එහෙනම් එයාලට ගේ දොර වැඩ කරන්න පුළුවන්. They can do household work. හැබැයි යාලට ලියන කියන වැඩ ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් අපි කියනවා they can do homework කියලා. right. එතකොට මම හිතනවා ඔයාලට මේ උදාහරණ 12 මෙතෙන් එනකම් පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි යන්නේ 13 වෙනි උදාහරණයට. 13 වෙනි වාක්‍යයට. Children can clean the office. Children can clean the office. ළමයින්ට කාර්යාලය පිරිසිදු කරන්න පුළුවන්. ළමයින්ට කාර්යාලය පිරිසිදු කරන්න පුළුවන්. Children can clean the office. එතකොට ළමයිට පන්ති කාමර පිරිසිදු කරන්න බැයිද? පන්ති කාමරේ එයාලගේ පන්ති කාමරේ පිරිසිදු කරන්න බැයිද ළමයිට? එහෙමත් පුළුවන්. Children can clean the classroom. Children can clean the classroom. එතකොට ළමයින්ට කුස්සිය පිරිසිදු කරන්න බැරිද? එහෙමත් පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් children can clean the kitchen. ගෙදර ඉන්න දරුවෝ ටිකට කියනවා right පුතේ ගිහිල්ලා කුස්සිය පිරිසිදු කරන්න. නැත්නම් children can clean the kitchen. ළමයින්ට kitchen එක පිරිසිදු කරන්න පුළුවන්. right. අපි 14 වෙනි උදාහරණය සාකච්ඡා කරන්න යමු. entrepreneurs. අපි මේ වචනේ ශබ්ද කරන්නේ entrepreneurs කියලා. entrepreneurs එහෙම ශබ්ද වෙන්නේ නැහැ මේක. අපි කියන්නේ entrepreneurs. ඒ කියන්නේ ව්‍යවසායකයන්. ඒ කියන්නේ තව කට්ටියකට රැකියාවන් දෙන පිරිස්. එහෙම නැත්නම් ව්‍යාපාර කරන අය. Entrepreneurs can import cement. Entrepreneurs can import cement. ව්‍යවසායකයන්ට සිමෙන්ති ආනයනය කරන්න පුළුවන්. Entrepreneurs can import cement. එතකොට ඇත්තටම entrepreneursලට සිමෙන්ති විතර දානයනය කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් entrepreneurs can import vehicles. Entrepreneurs can import vehicles. ව්‍යවසායකයන්ට වාහන අපනයනය කරන්න පුළුවන්. එතකොට ව්‍යවසායකයන්ට වියලි ආහාර ද්‍රව්‍ය ඒවා ආනයනය කරන්නත් පුළුවන්. Entrepreneurs can import dry food. වියලි ආහාර. dry food. බිස්කට් වර්ග ඒ වගේ වියලි ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න පුළුවන්. එතකොට entrepreneurs can import machines. එක එක machines වර්ග ඒවත් ආනයනය කරන්න පුළුවන්. entrepreneurs can import machines. ව්‍යවසායකයන්ට machine ආනයනය කරන්න පුළුවන්. then example number 15. එතකොට උදාහරණාංක 15 තමයි දැන් කියන්නේ. farmers can export paddy. ගොවියන්ට වී අපනයනය කරන්න පුළුවන්. farmers can export paddy. ඉතින් වී අපනයනය කරනවට වඩා මම හිතන්නේ හොඳ පාරිභෝජන භාණ්ඩයක් විදිහට හදලා සහල් අපනයනය කරන එක ඊට වඩා ලාභයි. එතකොට අපිට කියන්න පුළුවන් අවශ්‍ය නම් farmers can export rice. එතකොට ගොවියන්ට සහල් අපනයනය කරන්න පුළුවන්. farmers can export rice. ගොවියන්ට සහල් අපනයනය කරන්න පුළුවන්. next number 16. he can teach science. ඔහුට විද්‍යාව උගන්වන්න පුළුවන්. he can teach science. ඔහුට විද්‍යාව උගන්වන්න පුළුවන්. එතකොට ඇත්තටම තව කෙනෙක් ඉන්නවා එයාට ගණිතය උගන්වන්න පුළුවන්. he can teach maths. ඒක දිග නම mathematics. එම අපි කෙටි කරලා කියන්නේ නිතර maths කියලා. he can teach maths. ඔහුට විද්‍යාව උගන්වන්න පුළුවන්. right. එතකොට ඔහුට සිංහල උගන්වන්නත් පුළුවන් නම් අපිට කියන්න පුළුවන් he can teach සිංහල. ඔහුට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. යාට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් කියලා අපි කියනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් he can teach English. he can teach English. next he can learn Tamil. he can
learn Tamil. ඔහුට දෙමළ ඉගෙන ගන්න පුළුවන්. එතකොට උගන්වන එකයි ඉගෙන ගන්න එකයි දෙකක් නේ. කලින් එකේ කිව්වේ මම ඔහුට විද්‍යාව උගන්වන්න පුළුවන් කියලා. එතකොට he can teach science. හැබැයි මේකේ තියෙන්නේ ඉගෙන ගන්න පුළුවන්. he can learn Tamil. ඉගෙන ගන්නවට අපි කියනවා learn කියලා. he can learn Tamil. ඔහුට දෙමළ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔහුට උගන ගන්න පුළුවන් තව දෙයක් අපිට කියන්නත් පුළුවන් he can learn English. කිසි ගැටලුවක් නැහැ. යාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. he can learn English. Tamil තියෙන තැනට ඉංග්‍රීසි ආදේශ කරන්න. එතකොට ඔහුට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්. he can learn history. he can learn history. ඔහුට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔහුට ඉගෙන ගන්න පුළුවන් දේවල් අපිට ආදේශ කරන්න පුළුවන් ඔය Tamil කියන වචනේ වෙනුවට. Next, number 18. 18 වෙනි උදාහරණය. He can run 100 meters. He can run 100 meters. ඔහුට මීටර් 100 දුවන්න පුළුවන්. හොඳ ක්‍රීඩාවට දක්ෂ කෙනෙක්. උසේන් බෝල්ට් වගේ දුවනවා වෙන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් he can run 100 meters. ඔහුට මීටර් 100 දුවන්න පුළුවන්. ඕනනම් අපිට කියන්න පුළුවන් ඔහුට වේගෙන් දුවන්න පුළුවන් කියලා. මීටර් 100 දුවනවා කියන්නේ කොහොමත් වේගෙන් දුවන්න ඕනි. එතකොට වේගෙන් කියන අදහස ඔය 100 meters තැනට අපිට දාන්න පුළුවන් වුණා. he can run fast. he can run fast. වේගෙන් දුවන්න පුළුවන්. එතකම ඔහුට මීටර් 1000 දුවන්නත් පුළුවන් නේ ඕන්න. he can run 1000 meters. he can run 1000 meters. එතකොට ක්‍රීඩාවලට එහෙම දක්ෂ දරුවෙක් ඉන්නවා නම් දුවන්න හොඳ දක්ෂ දරුවෙක් ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් එයාට දුවන්න පුළුවන් නේ. එයාට මීටර් 100 දුවන්න පුළුවන්. he can run 100 meters. Then number 19. 19 වෙනි උදාහරණය. She can steal money. She can steal money. ඇයට මුදල් හොරකම් කරන්න පුළුවන්. She can steal money. ඇයට මුදල් හොරකම් කරන්න පුළුවන්. මෙතන හොරකම් කරනවා තමයි මේ steal කියන ක්‍රියාපදේ භාවිතා කරලා තියෙන්නේ. උඩ ඔයාලට ඒක තේරුමත් එක්ක මම දාලා තියෙනවා. මේ හැම වාක්‍යයකටම වෙන වෙනම ක්‍රියාපද අරගෙන තමයි මම පැහැදිලි කරලා දුන්නේ. ඔයාට එතකොට මේ ක්‍රියාපද පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්න. දැන් මෙතන තියෙන්නේ 19 වෙනි වාක්‍යයේ she can steal money. ඇයට මුදල් හොරකම් කරන්න පුළුවන්. ඉතින් ඇය ටිකක් හොරකම සම්බන්ධයෙන් එහෙම දක්ෂ කෙනෙක් නම් හොරකම් කරන්න අපිට කියන්න පුළුවන් ඇයට මුදල් හොරකම් කරන්න පුළුවන්. she can steal money. okay. එතකොට ඇයට අපි හිතමුකෝ රත්තරන් බඩු හොරකම් කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් she can steal gold jewelry. she can steal gold jewelry. දැන් මම මේ ඔයාලට මේ පැහැදිලි කරලා දෙන හැම වාක්‍යයක්ම හරිම සරල විදිහට ලොකු බැරෑරුම්කමක් ගන්නේ නැතුව ඔයාටත් මේක ඔයාගේ ලයිෆ් එකට සෙට් වෙන විදිහට කියලා දෙන්නේ. මොකද භාෂාවක් ඉගෙන ගද්දි නිතරම මම හැම වෙලේම බොහෝමගේ වීඩියෝ වල කියන්නේ ඒක ප්‍රායෝගික වෙන්න. ඔයාගේ ලයිෆ් එකට ප්‍රායෝගිකව අරගෙන ඉගෙන ගන්න කියලායි මම කියන්නේ. ඉතින් ඔයා try කරන්න ඒක එහෙම කරගන්න. එහෙම නැතුව නිකන් අමුතු දෙයක් වගේ හරි අමාරුවෙන් මේවා ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන්න එපා. එතකොට ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ගොඩක් කල් යයි. එහෙනම් 19 වෙනි උදාහරණේ තියෙන්නේ she can steal money. ඇයට මුදල් හොරකම් කරන්න පුළුවන්. මුදල් වෙනකොට ඔයා ඇයට හොරකම් කරන්න පුළුවන් ඕන දෙයක් දාලා අදහස් කියන්න. ඒකට ඔයා හුරු වෙන්න. නැත්නම් ඔයාට ඇයට මුදල් හොරකම් කරන්න කියන වාක්‍ය විතරනේ ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වෙන්නේ. වෙන දෙයක් හොරකම් කරොත් ඒක කොහොමද කියන්නේ? ඉතින් මේකත් හුරු වෙන්න. තව දේවලුත් මේ මුදල් වෙනුවට ආදේශ කළා කියන්න හුරු වෙන්න. next number 20. she can bathe in the river. she can bathe in the river. ඇයට ගඟේ නාන්න පුළුවන්. ගඟේ බහලා හොඳට පීනලා ඇයට නාන්න පුළුවන්. she can bathe in the river. ඇයට ගඟේ නාන්න පුළුවන්. example number 21. 21 වෙනි උදාහරණය. she can wash pots and pans. she can wash pots and pans. ඇයට හැලි වලම් හොදන්න පුළුවන්. ඉතින් ඔය ඉවරුනහම ඒවා හොදන්නත් එපයි. ඕනනම් කෙනෙකුට පුළුවන් එයාට උදව් කරන්න. මෙතනදී මම දීලා තියෙන අදහස තමයි she can wash pots and pans. ඇයට හැලි වලම් හොදන්න පුළුවන්. pots and pans කියන්නේ හැලි වලම්. fans නෙමෙයි pans. pots and pans. she can wash pots and pans. ඇයට
හැරි වලං හොදන්න පුළුවන්. Next example number 22. Amal can watch films. එහෙම නැත්නම් movies. films වලට අපිට කැමති නම් movies කියන වචනේ දාන්නත් පුළුවන්. Amal can watch films. movies. ඔය දෙකෙන් එකක් දාන්න films movies දෙකපාරම එකට කියයි යන්න එපා. මම ඇල ඉරක් ගහලා මැදින් වෙන් කරලා තියෙනවා. Amal can watch films. එහෙම නැත්නම් movies. අමල්ට චිත්‍රපටි නරඹන්න පුළුවන්. Example number 23. 23 වෙනි උදාහරණය. Gaesha can go to school. ගයේෂට පාසලට යන්න පුළුවන්. Gaesha can go to school. ඉතින් ගයේෂට ටවුන් එකට යන්න බැරිද? ඉතින් ඔයාට ඒ වෙනුවට කියන්න පුළුවන් ස්කෝල් වෙනුවට ටවුන් ආදේශ කළා. Gaesha can go to town. Gaesha can go to town. ගයේෂට ටවුමට යන්න පුළුවන්, නගරයට යන්න පුළුවන්. එතකොට ගයේෂට කඩේකට යන්න බැරිද? කඩේකට අපි කියමු වෙළඳසැලක්. එහෙනම් ඔයාට කියන්න පුළුවන් Gaesha can go to shop. Gaesha can go to shop. ගයේෂට වෙළඳසැලට යන්න පුළුවන්. ගයේෂට කාර්යාලයට යන්නත් පුළුවන්. Gaesha can go to office. Gaesha can go to office. මේ හැම උදාහරණයකින්ම මම කියලා දෙන්නේ යමක් කිරීමේ පුළුවන්කම තියනවා කෙනෙකුට. හැකියාව තියනවා එයාට ඒක කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. Then 24 sentence number 24. My friend can come to Kurunegala. මගේ යාළුවාට කුරුණෑගලට එන්න පුළුවන්. My friend can come to Kurunegala. My friend can come to Kurunegala. මගේ යාළුවාට කුරුණෑගලට එන්න පුළුවන්. ඉතින් එතකොට දැන් කුරුණෑගල විතරක් නෙමෙයිනේ ටවුන් එකට තියෙන්නේ. හැබැයි අපිට කියන්න පුළුවන් my friend can come to Colombo. මගේ යාළුවාට කොළඹට එන්න පුළුවන්. My friend can come to Nigambu. මගේ යාළුවාට මීගමුවට එන්න පුළුවන්. නිගම්බු මීගමුව. My friend can come to Galle. මගේ යාළුවාට ගාල්ලට එන්න පුළුවන්. My friend can come to Galle. මගේ යාළුවාට පොළොන්නරුවට එන්න පුළුවන්. My friend can come to පොළොන්නරුව. අර කුරුණෑගල තියෙන කියලා තියෙන වචනේ වෙනස් කරන්න. වෙන ටවුන් එක නමක් දාන්න. ඒ දාලා ප්‍රැක්ටිස් කරන්න. එහෙම නැත්නම් මේක මැත්තේම රැඳිලා හිටියොත් වැඩක් නැහැ අපිට. හොඳ පුහුණුවක් ලබා ගන්න තමයි අවශ්‍ය. දැන් 25 වෙනි උදාහරණය. It can plow this paddy field. It can plow this paddy field. ඌට මේ කුඹුර හාන්න පුළුවන්. දැන් නම් එව මේ සත්තුන්ගෙන් කුඹුර හාන කාලේ ටිකක් නැති වෙලානේ තියෙන්නේ. ටිකක් කියන්නේ හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඒත් අදින් අපිට දකින්න පුළුවන්. සමහර පැතිවල එහෙම තියෙනවා. ලංකාවේ සමහර ප්‍රදේශවල එහෙම තියෙනවා. ඒත් බහුතරයක් දෙනා මේ මැෂින්ස් වලට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒත් අපිට මේ උදාහරණයක් කියන්න පුළුවන් අවශ්‍ය නම් ඌට මේ කුඹුර හාන්න පුළුවන්. It can plow this paddy field. මේ උදාහරණේ ඔයාට plow කියන වචනේ සමහරට අලුත් වචනයක් වෙන්න පුළුවන්. හානවා කියන වචනේ. ඉතින් ඒක හරි ඉගෙන ගන්න කෙනෙක් කතා කරොත් කෙනෙක් මේක භාවිතා කරලා කතා කරොත් ඔයාට ඒක තේරුම් ගන්න හුරු වෙන්න. It can plow this paddy field. ඌට මේ කුඹුර හාන්න පුළුවන්. Example number 26. Your brother can read English books. ඔයාගේ සහෝදරයාට ඉංග්‍රීසි පොත් කියවන්න පුළුවන්. Your brother can read English books. ඔයාගේ සහෝදරයාට ඉංග්‍රීසි පොත් කියවන්න පුළුවන්. දැන් ඔය English books එහෙම නැත්නම් ඉංග්‍රීසි පොත් ඒ තියෙන තැනට අපිට වෙන පොත් ආදේශ කරන්න බෑද? ඉතින් ඔයාගේ සහෝදරයාට ඉංග්‍රීසි පොත් විතරද කියවන්න පුළුවන්. ඇයි සිංහල පොත් කියවන්න බැරිද? ඉතින් අපිට එහෙමත් කියන්න පුළුවන් නේ. ඔයාගේ සහෝදරයාට සිංහල පොත් කියවන්න පුළුවන්. Your brother can read Sinhala books. ඔයාගේ සහෝදරයාට දෙමළ පොත් කියවන්න පුළුවන් නම් අපිට ඒක කියන්න පුළුවන්. Your brother can read Tamil books. ඔයාගේ සහෝදරයාට හින්දි පොත් කියවන්න පුළුවන් නම් Your brother can read Hindi books. ඔය විදිහට මේ 21 වෙනි 26 වෙනි උදාහරණේ මේ තියෙන කොටස් වෙනස් කරලා ඒ වෙනකොට වෙන වචන ආදේශ කරලා පුහුණු වීම කරන්න හුරු වෙන්න. එතකොට ඔයාට කිසි ගැටලුවක් නැහැ. සතියක් දෙකක් යද්දී ඔයාට පැහැදිලි වෙයි මේ උදාහරණ ඔයාට හොඳට මතකයිනේ. මේ දේවල් මගේ ලයිෆ් එකේ මම කතා කරනවානේ කියලා ඔයාට හොඳට පැහැදිලි වෙයි. then 27 වෙනි උදාහරණේ තියෙන්නේ our aunt can dance Candian.
අපේ නැන්දට කැන්ඩියන් ඒ කියන්නේ උඩරට නැටුම් නටන්න පුළුවන්. our aunt can dance කැන්ඩියන්. අපේ නැන්දට කැන්ඩියන් මම මේකේ සිංහලේ තේරුමෙන් දාලා තියෙන කැන්ඩියන් කියන අදහසමයි. ඒ කියන්නේ උඩරට නැටුම් ඒ නැටුම් වර්ගය නටන්න පුළුවන් අපේ නැන්දට. our aunt can dance කැන්ඩියන්. ඉතින් 27 වෙනි උදාහරණේ තියෙන්නේ our aunt can dance කැන්ඩියන්. අපේ නැන්දට කැන්ඩියන් උඩරට නැටුම් නටන්න පුළුවන්. then 28 වෙනි වාක්‍ය their sister එයාලගේ සහෝදරියට can quarrel with Samit. their sister can quarrel with Samit. එයාලගේ සහෝදරියට සමිත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. their sister එයාලගේ සහෝදරිය. නැත්නම් ඔවුන්ගේ සහෝදරිය. අපි එහෙමත් කියනවා ඔවුන්ගේ සහෝදරිය කියනවා. එයාලගේ සහෝදරිය කියලාත් කියනවා අපි සිංහල බස්වාරි. their sister can quarrel මේක quarrel with Samit. සමිත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. වෙන කෙනෙක් එක්කත් රණ්ඩු වෙන්න පුළුවන් නේ. their sister can quarrel with Nimali. එයාලගේ සහෝදරයට නිමාලි එක්කත් රණ්ඩු වෙන්න පුළුවන්. ඔය වගේ ඕන කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. එහෙම අදහසක් අපිට ගන්න පුළුවන්. අපිට මේ අදාළ පුද්ගලයා වෙතෙන්ට ආදේශ කරන්න තමයි තියෙන්නේ. next 29 වෙනි උදාහරණය. Saman's father can spend much money. Saman's father can spend much money. සමන්ගේ තාත්තට ගොඩක් මුදල් වියදම් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන සමන්ගේ කියලා කියද්දි සමන් ෆාදර් නෙමෙයි සමන්ස් ෆාදර් කියලා තියෙන්නේ. එතකොට සමන් ෆාදර් කියලා අපි කියන්නේ නැහැ. එතකොට සමන් තාත්තා. සමන් තාත්තා කියලා නෙමෙයි අපි කියන්නේ සමන්ගේ තාත්තා. සමන්ගේ තාත්තට පුළුවන් ගොඩක් මුදල් වියදම් කරන්න. සමන්ස් ෆාදර් can spend much money. ඉතින් මේක අපිට ඕනනම් කියන්න පුළුවන් සමන්ගේ තාත්තට ටිකක් මුදල් වියදම් කරන්න පුළුවන් කියලා. එතකොට කියන්න පුළුවන් සමන්ස් father can spend some money. much වෙනකොට some දාන්න. සමන්ස් father can spend some money. එතකොට මුදල් ටිකක් වියදම් කරන්න පුළුවන්. ඒත් මෙතන 29 වෙනි උදාහරණේ තියෙන්නේ සමන්ස් father can spend some money. සමන්ගේ තාත්තට මුදල් ටිකක් වියදම් කරන්න පුළුවන් කියන අදහස නෙමෙයි තියෙන්නේ. සමන්ස් father can spend much money. සමන්ගේ තාත්තට ගොඩක් මුදල් වියදම් කරන්න පුළුවන්. අපි යමු 30 වෙනි උදාහරණයට. The minister can see the result of this. ඇමතිට මේකේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. ඇමතිලා ඔය කරන වැඩවල ප්‍රතිඵලය ඡන්ද කාලෙද්දි බලන්නත් පුළුවන්. ඒත් සමහරලාට අපිටත් අපේ මිනිසුන්ට ලැජ්ජා නැතුව ඒ ඇමතිම ආයෙත්පත් කරනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මෙතන තියෙන උදාහරණය තමයි the minister can see the result of this. ඇමතිට මේකේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. පැහැදිලිද? ඇමතිට මේකේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. the minister can see the result of this. ඉතින් දැන් අපි වාක්‍ය 30ක් සාකච්ඡා කරා. මේකේ වාක්‍ය 31ක් දීලා තියෙනවා. මම මුලින් වීඩියෝ එකේ 30ක් කියලා ඇත්තටම කිව්වට මේ හැම වීඩියෝ එකකම මෙතනින් ඉස්සරහට ඔයාලට මේ දෙන හැම මේ ග්‍රැමර් වීඩියෝ එකකම වාක්‍ය 31ක් තියෙනවා. ඒ 31 දී මේ ඔයා බලන්න මේ ක්‍රියාපද කොහොමද වෙනස් වෙන්නේ. දැන් මේ හැම වාක්‍යයකටම මම පළවෙනි ක්‍රියාපදේ භාවිතා කරේ. අංක 1 first verb එක first column එකේ පළවෙනි තීරුවේ තියෙන verb එක භාවිතා කරේ. ඉතින් අනිත් ඒවාට ඒවා වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවාට මේකම එන්නත් පුළුවන්. එතකොට ඔයා තේරුම් ගන්න ඔයාට කොච්චර ක්‍රියාපද ප්‍රමාණයක් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනද කතා කරන්න. අඩුම තරමේ ක්‍රියාපද 100ක් 200ක්වත් ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් ඔයාට කතා කරන්න ඕන වෙලාවට ගොළුෙක් බීරෙක් වගේ හොයේ ඉන්න තියෙන්නේ. ඇයි වචනෙන් නැහැනේ ඔළුවට කතා කරන්න. ඒ නිසා මේ වචන ටික හොඳට ඔළුවට ගන්න, ඔළුවට අරගෙන try කරන්න කතා කරන්න. වචන හොඳට ඉගෙන ගන්න. මම හිතනවා ඔයාට මේවා බැරි වැඩ නෙමෙයි. පුළුවන් වැඩ මීට වඩා ගොඩක් අමාරු වැඩ ඔයා කරලා ඇති ජීවිතේ. ඉතින් ඉංග්‍රීසි හදාගන්න එකත් මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. මේ විදිහට පුහුණු වුණා නම් වැඩිපුර ඕනේ නෑ. මේ මම දෙන උදාහරණ ටික පුහුණු වෙන්නකෝ. එතකොට කිසි අවුලක් නෑ ඔයාට. එහෙනම් අපි යමු මේ කොටසට ඉවර කරන්න යමු මේ කොටස. The minister can see the result of this. ඇමතිට මේකේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. දැන් ඔය කැලෑලි කරනේ වගේ, සල්ලි හොරකම් කරනේ වගේ, ඒ වගේ ප්‍රතිඵලත් දවසක බලන්න පුළුවන්. එතකොට ඔයාට කියන්න පුළුවන් the minister can see the result of this. ඇමතිට මේකේ ප්‍රතිඵලය බලන්න පුළුවන්. එහෙනම් අවසාන උදාහරණේ he can walk in the morning. ඔහුට උදේට ඇවිදින්න පුළුවන්.
he can walk එක work කියලා නෙමෙයි શબ્ද ගන්න walk. he can walk in the morning. ඔහුට උදේට ඇවිදින්න පුළුවන්. ඉතින් අපිට උදේට වෙනස් කරන්න පුළුවන් වුණා හවසට කියලා. he can walk in the evening. he can walk in the evening. එහෙනම් මේ උදාහරණ 31 දීම පළවෙනි එකේ ඉඳලම හැම වාක්‍යයක්ම නිර්මාණය කරන්න මම මෙතන භාවිතා කරලා තියෙන්නේ පළවෙනි තීරුවේ තියෙන ක්‍රියාපදය. මම නෙමෙයි. ඒක ඔයා කොයි රටේ ගිහිල්ලා කතා කරත් කැන් එකත් එක්ක භාවිතා කරන්න ඕනේ බේස් verb එක පළවෙනි ක්‍රියාපදය. ඒක කොහෙදිවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මම හිතනවා ඔයා මේ දේවල් ටික ප්‍රායෝගික විදියට ඉගෙන ගනී කියලා. ප්‍රායෝගිකව ඉගෙනගෙන ප්‍රායෝගිකව ඔයාට මේක භාවිතා කරන්න අවස්ථාවක් ආවම හොඳින් පුහුණු වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි මේ වගේම තවත් වාක්‍ය 30ක් තියෙන වීඩියෝ එකක් එක්ක හම්බෙමු. ඔයා හොඳින් මේක පුහුණු වෙලා ඊළඟ වීඩියෝ එක පුහුණු වෙන්න හොඳින් සූදානම් වෙලා ඉන්න. Right. So, goodbye.